ලක්විරෝ දායකත්ව ධර්මදේශනය නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපි හැම දිනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපි අදත් සෝදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් බුද්ධ දේශනාවක් ඉගෙන ගන්නයි. පින්වත්නි, අපි අද ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ සඳහන් වන බොහෝම ලස්සන දහම් කරුණු සහිත උතුම් බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම තමයි අනුත්තරීය සූත්‍රය. ශ්‍රේෂ්ඨ වූ දේ ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. මේ දේශනාවේ සඳහන් වන කරුණු පින්වත්නි, අපි හොඳට ඉගෙනගෙන අපේ ජීවිතවලට පුරුදු කරගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා අපේ ජීවිතයත් ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් බවට පත් කරගන්න. අපි දන්නවා පින්වත්නි, මේ ලෝකේ ලාමක දේවලුත් තියෙනවා, ශ්‍රේෂ්ඨ වූ වටිනා දේවලුත් තියෙනවා. නුවණ නැත්තම්, කල්පනාව නැත්තම් මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ දේවල් අඳුන ගන්නත් බැරුව යනවා, ලාමක දේවල් අඳුන ගන්නත් බැරුව යනවා. මේ ලෝකයේ තියෙන ලාමක දේවල් මොනවද, ශ්‍රේෂ්ඨ දේවල් මොනවද කියලා හඳුන ගන්න උපකාර වන නුවණ, එහෙම නැත්නම් ප්‍රඥාව අපිට උපදවලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පිරිසිදුව පිළිවෙලකට ඉගෙන ගැනීම අපේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කර ගැනීමට බොහෝ උපකාර වෙනවා. ඒ නිසා අපි මේ ධර්මය ටිකෙන් ටික පිළිවෙලින් ඉගෙන ගන්න ඕනේ. මේ දේශනාව වදාළේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙකදී. එදා ස්වාමින් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ච ඉමානි භික්කවේ අනුත්තරියානි. පින්වත් මහණෙනි, තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන කාරණා 6ක් තියෙනවා. ච ඉමානි භික්කවේ අනුත්තරියානි. අපේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන කරුණු 6ක් තියෙනවා. ඒ මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පළවෙනි එක තමයි දස්සනානුත්තරිය. ඔන්න හොඳට මතක තියාගන්න. පළවෙනි කාරණාව මොකද්ද? දස්සනානුත්තරිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දකින දේවල් වලින් අපේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන අවස්ථා තියෙනවා. අපි පස්සේ විස්තර වශයෙන් ඉගෙන ගනිමු. දෙවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සවනානුත්තරිය. ඒ කියන්නේ පින්වත්නි, සවන් දෙන දේවල් අතර. ඒ කියන්නේ අපි
අපේ කන් දෙකෙන් එක එක දේවල් අහනවනේ. අන්නේ සවන් දෙන දේවල් අතරින් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන ක්‍රමයකුත් තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණාව දේශනා කරනවා ලාභාන උත්තරීය. අපේ ජීවිතේට නොයෙකුත් අවස්ථාවල නොයෙකුත් කාල පරිච්ඡේදයන් වල අපිට ලැබෙන දේවල් තියෙනවා. යම් යම් අවස්ථාවල. අන්නේ ලැබෙන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන අවස්ථාවක් තියෙනවා. ලාභාන උත්තරීය. හතරවෙනි කාරණාව දේශනා කරනවා සික්ඛාන උත්තරීය. ඒ කියන්නේ ඉගෙන ගන්නා වූ දේවල් අතර, හික්මෙන දේවල් අතර, පුරුදු කරන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වන දේ. ඊළඟට දේශනා කරනවා පාරිචර්යාන උත්තරීය. ඒ තමයි පස්වෙනි කාරණාව. උපස්ථාන කරන දේවල් අතර, එහෙම නැත්නම් උපස්ථාන කිරීම අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වීම. ඊළඟට හයවෙනි කාරණාව අනුස්සතාන උත්තරීය. සිහි කිරීම අතර, මෙනෙහි කිරීම අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වීම. මතකයිද කරුණු 6? ඔව්, බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි, ශ්‍රේෂ්ඨත්වය ඇති කරන කරුණු 6ක් තියෙනවා. ශ්‍රේෂ්ඨත්වය කියලා කිව්වේ අපේ ජීවිතය උසස් භාවයට පත් කරනවා. අපේ ජීවිතේ වටිනාකම වැඩි කරලා දෙනවා. ශ්‍රේෂ්ඨ කරනවා කියන්නේ ඒකයිනේ. ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ උතුම් කියන එක, අග්‍රයි කියන එක. එතකොට අපේ ජීවිතය උතුම් කරවන, අග්‍ර කරවන, ශ්‍රේෂ්ඨ භාවයට පත් කරවන කරුණු කීයක් දේශනා කළාද? 6ක් තියෙනවා කියලා කිව්වා. පළවෙනි එක තමයි දස්සනානුත්තරිය. දකින දේවල් වලින් ශ්‍රේෂ්ඨත්වයට පත්වීම. දෙවෙනි එක සවනානුත්තරිය. අහන දේවල් වලින් ශ්‍රේෂ්ඨත්වයට පත්වීම. තුන්වෙනි එක තමයි ලාභානුත්තරිය. ලැබෙන දේවල් වලින්, ලැබීම් අතරින් ශ්‍රේෂ්ඨත්වයට පත්වීම. හතරවෙනි එක සික්ඛානුත්තරිය. හික්මෙන දේවල් අතර, ඉගෙන ගන්න දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වීම. පස්වෙනි එක පාරිචර්යානුත්තරිය. උපස්ථාන කිරීම අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වීම. හයවෙනි එක අනුස්සතානුත්තරිය. සිහි කිරීම අතර, මෙනෙහි කිරීම අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ කරුණු 6 අපේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, මොකද්ද දස්සනානුත්තරිය කියලා කියන්නේ? පළවෙනි කාරණාවනේ නේද? පළවෙනි කාරණාව තමයි දස්සනානුත්තරිය. මොකද්ද දස්සනානුත්තරිය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත් මහණෙනි, මේ ලෝකේ ඇතැම් අය ඉන්නවා යම් යම් දේවල් තමන්ගේ ඇස් දෙකෙන් බැලීම පිණිස බැලීම පිණිස යනවා. ඒ කියන්නේ දැන් අපි ඇස් දෙකෙන් බලන්න වටිනාකම් තියෙන දේවල් කියලා හිතලා සමහර වෙලාවට යම් යම් පුද්ගලයෝ බලන්න යනවා. ඊළඟට සමහර ස්ථාන බලන්න යනවා. නේද? ඊළඟට සමහර සත්තු බලන්න, මල්, ඒ වගේම උද්‍යාන, මේ වගේ දේවල්, දිය ඇලි, කඳු, නේද? අපි නොයෙකුත් දේවල් බලන්න මෙන්න මේ වගේ යන අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, ඒ දේවල් වලින් බොහෝ දේවල් හීනයි කියලා කිව්වා. හීනයි කියලා කියන්නේ ලාමකයි කියන එක, බොහොම වටිනා දෙයක් නෙවෙයි. ඒවා එහෙම දුර බැහැර ගිහිල්ලා බලන්න තරම් ලොකු වටිනාකමක් ඇති දේවල් නෙවෙයි. ඒ වගේම දේශනා කරනවා ගම්මන්, ග්‍රාම්‍යයි. ඒ වගේම පෝතුජ්ජනිකං, ඒවා පෘථග්ජන ස්වභාවයට අයිති කියලා කිව්වා. ගොඩාක් අය මේ ලෝකේ බලන්න යන දේවල් පෘථග්ජන ස්වභාවයට අයිති කියලා කිව්වා. ඊළඟට කියනවා අනරියං, අනාර්යයි කියලා කිව්වා. ඒ වගේම තමයි අනත්ත් සංහිතං, අනර්ථයේ පිණිස පවතිනවා, අර්ථයක් ඇති කරලා දෙන්නේ නැහැ, යහපතක් ඇති කරලා දෙන්නේ නැහැ කියලා කිව්වා. දැන් එහෙම ඒවා නැද්ද? බලන්නකෝ. දැන් මිනිස්සු නොයෙකුත් දේවල් බලන්න යනවනේ නේ. සමහර දේවල් බලන්න ගියාට පස්සේ ඔබම කියලා ඇති අපරාධය ආවේ, මේක බලන්න දෙයක් නැහෙනි කියලා මහන්සි වෙලා සල්ලි වියදම් කරගෙන
කාලේ වැය කරලා සමහර වෙලාවට බොහෝ දුර බැහැර යනවා. ගිහිල්ලා බැලුවට පස්සේ බලන්න තරම් දෙයක් නැහැ. එහෙම දේවල් නැද්ද මේ ලෝකේ? ඕන තරම් තියෙනවා. ඊළඟට දේශනා කරනවා ඒ විදිහේ දේවල් බලන්න ගියා කියලා නිබ්බිදාය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බැලීම අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙන්නේ නැහැ කිව්වා. අන්න බලන්න. නිබ්බිදාය. අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙන්නේ නැහැ. ඒ වගේම කියනවා විරාගාය නොයල්ම පිණිස. ඒ කියන්නේ ඇල්ම දුරු වීම පිණිස හේතු වෙන්නේ නැහැ. නිරෝධාය ඇල්ම නිරුද්ධ වීම පිණිස. අපේ හිතේ තියෙන මේ තණ්හාව දුක හදන හේතුව ප්‍රහාණය වීම පිණිස ඒක හේතු වෙන්නේ නැහැ. ඊළඟට කියනවා උපසමාය සංසිඳීම පිණිස හේතු වෙන්නේ නැහැ කියනවා. සමහර දේවල් බලන්න ගියාම හිත ඇවිස්සීලා එන්නේ. අකුසල් වලින් ඇවිස්සෙනවා, හිත කැළඹෙනවා. සමහර වෙලාවට නැති ප්‍රශ්න ඇති කරගෙන නේද? එහෙම වෙනවා. ඊළඟට කියනවා අභිඥාය අන්න විශේෂ අවබෝධය ඇති කරන්නේ නැහැ. සම්බෝධාය අවබෝධය ඇති කරන්නේ නැහැ, නුවණ ඇති කරන්නේ නැහැ. නිබ්බානාය ඒ බැලීම පිණිස ගිය දේවල් නිවන පිණිස හේතු වෙන්නේ නැහැ. බලන්නකො අපි දැන් මේ වෙනකොට උපන්න දවසේ ඉඳලා අපි ඇස් දෙකෙන් කොච්චර දේවල් බලලා තියෙනවද? ඒ බලලා තියෙන දේවල් අතර බොහෝමයක් දේවල් මෙන්න මේ කියපු දේවල් වලට නෙවෙයිද අයිති? ඒ දේවල් වලට තමයි අයිති. හීන වූ, ලාමක වූ, ග්‍රාම්‍ය වූ, අනර්ථ සහිත වූ, පෘථග්ජනයන්ට අයිති වූ එවැනි ස්වභාවයෙන් යුක්ත දේවල් තමයි මේ ලෝකේ බොහෝමයක් තියෙන්නේ. ඒ වගේම අවබෝධයෙන් කලකිරීම පිණිස, නොයල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, අවබෝධ ඥානයේ දියුණු වීම පිණිස, නිවන පිණිස හේතු වෙන දේවල් මේ ලෝකේ දකින්න තියනවද? බොහෝම අඩුයි. බලපු දේවල් අතර බහුලව තිබුණේ අනර්ථය සහිත දේවල්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම අපි මේ ඇස් දෙකෙන් බලන දේවල් අතර යම් කිසි කෙනෙකුට දකින්න ලැබුණොත් කොහොමද පිහිටි ශ්‍රද්ධාවෙන් යුතුව, පිහිටි ප්‍රේමයෙන් යුතුව, නොසෙල් වෙන පැහැදීමෙන් යුක්තව, බලවත් පැහැදීමෙන් යුක්තව යම් කෙනෙකුට තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ දකින්න ලැබීමක් ඇද්ද? අන්න ඒ දක්නට ලැබීම දකින්න ලැබෙන දේවල් අතර ශ්‍රේෂ්ඨයි කියලා කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙකුට ශ්‍රද්ධාවෙන් යුක්තව, පැහැදීමෙන් යුක්තව, පිහිටි ශ්‍රද්ධාවකින්, ප්‍රේමයකින් යුක්තව තථාගතයන් වහන්සේව හෝ තථාගත ශ්‍රාවකයෙක් දකින්න ලැබුණොත් අන්න ඒ දැකීම ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කියලා දේශනා කළා. දැන් එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි පිහිටි ශ්‍රද්ධාවෙන්, පිහිටි පැහැදීමෙන් යුක්තව. ඒකට හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ දකින්න ලැබුණු හැමෝටම තමන්ගේ ජීවිත ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්න බැරි වුණා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා බුදුරජාණන් වහන්සේව ජීවමානව ඇස් දෙකෙන් දැකපු අය. එහෙම බුදුරජාණන් වහන්සේ දැක්කා කියලාම ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා නම් ඒ දැකපු හැම කෙනෙකුගේම ජීවිත ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න ඕනේ. එහෙම වුණේ නැහැ. දැන් ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා සුණක්කත්ත කියලා. එක භික්ෂුන් වහන්සේ නමක් පැවිදි වෙලා හිටියා. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේත් එක්කම පිණ්ඩපාතේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ පසුපසින් පිණ්ඩපාතේ වඩිනවා. ඒ විදිහට පිණ්ඩපාතේ වඩිනකොට පාරායිනේ හිටියා වෙන අන්‍ය ආගමික පරිබ්‍රාජකෙක්. එතකොට මෙයා තපස් කරන විදිහ දැකලා මේ සුණක්කත්ත කියන භික්ෂුවට අදහසක් ඇති වුණා අන්න රහතන් වහන්සේ නමක්. දැන් කවුරු පිටිපස්සෙන්ද මේ යන්නේ? මේ ලෝකයට කලාතුරකින් පහළවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් පිණ්ඩපාතේ වඩින බුදුරජාණන් වහන්සේගේ ශාසනයම පැවිදි වූ භික්ෂුවක් හිතනවා අන්‍යාගමික තවුසෙක් දැකලා අන්න රහතන් වහන්සේ නමක් කියලා හිතුණා. දැන් එතකොට එයා බුදුරජාණන් වහන්සේව දැකලා
බුදුරජාණන් වහන්සේගේ ශාසනය මහානත් වෙලා. බුදුරජාණන් වහන්සේ පසුපසින් පිණ්ඩපාතෙත් වඩිනවා. ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලාද? නෑ. බුදුරජාණන් වහන්සේ වඳුනගෙන නෑ. මේ ශාසනයේ උණුසුමවත් දැනිලා නෑ. පැවිදි වුණාට. අන්‍යාගමික තපස් කරන තාපසයෙක් දැකලා හිතනවා කෝරක්කත්තිය කියලා කෙනෙක්. එයාව දැකලා හිතනවා අන්න රහතන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ අහනවා සුණක්කත්ත නුඹත් ශාක්‍ය පුත්‍ර ශ්‍රමණෙක් කියලා ප්‍රතිඥා දෙනවනේ නේ කියලා හෙව. බුදුරජාණන් වහන්සේ එහෙම අහනකොට සුණක්කත් අහනවා "එයි ස්වාමීනි එහෙම කියන්නේ. ඔබට දැන් අර කෝරක්කත්තිය කියන තාපසයා දැක්කට පස්සේ හිතුණානේ රහතන් වහන්සේ නමක් කියලා නේද?" කියලා හෙව. මේ හිස් පුරුෂයා මේ සුණක්කත්ත කියන භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා "ඇයි භාග්‍යවතුන් වහන්සේට අන් අයගේ අරහත්වයට ඉරිසියයිද?" කියලා හෙව. බලන්න පින්වත්නි. බුදුරජාණන් වහන්සේගෙන්ම එහෙම අහන්න තරම් කෙනෙකුගේ වචන පිට වෙනවා කියලා කියන්නේ ඒ දැකීම තුළින් බුදුරජාණන් වහන්සේ දැක්කා කියලා තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලාද? නෑ පින්වත්නි. ඒ විදිහයි බුදුරජාණන් වහන්සේ කාලේ ගොඩක් හිටියා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේව දකින්න යනවනම් පිහිටි ශ්‍රද්ධාවෙන් යුක්තව ප්‍රේමයෙන් යුක්තව පැහැදීමකින් චිත්ත ප්‍රසාදයකින් යුක්තව යම් කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේව හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ වෙන්නත් පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නත් පුළුවන්. ශ්‍රද්ධාව නැතුව මුණ ගැහුණා කියලා වැඩක් නැහැ. ශ්‍රද්ධාවෙන් යුක්තව යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේව දකින්න ලැබුණොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් දකින්න ලැබුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ කාරණාව තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද සත්තානං විසුද්ධිය සත්වයාගේ පිරිසුදු භාවය පිණිස ශෝක පරිද්දවාණං සමතික්කමාය මේ ශෝක වැළපීම් සමණයටපත් වීම පිණිස ශෝක වැළපීම් වලින් නිදහස් වීම පිණිස දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය දුක් දුම්නස් දුරු වීම පිණිස ඥායස්ස අධිගමාය ඥානය නුවණ ඉපදවීම පිණිස අවබෝධය ලබා ගැනීම පිණිස නිබ්බානස්ස සච්ච කිරියාය නිවන සාක්ෂාත් කිරීම පිණිස ඒ දැකීම හේතු වෙනවා. බලන්න පින්වත්නි ශ්‍රද්ධාවෙන් යුක්තව යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේව දකින්න ලැබුණොත් තථාගත ශ්‍රාවකෙක් දකින්න ලැබුණොත් ඒ කෙනාගේ ජීවිතයට විශාල යහපතක් සිද්ධ වෙනවා. මොකක්ද මේ යහපත? සත්තානං විසුද්ධිය තමන්ගේ ජීවිතේ පිරිසුදු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ දකින්න ලැබුණොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් මුණ ගැහුණොත් අන්න තමන්ගේ ජීවිතේ පිරිසුදු වීම පිණිස ඒ කාරණාව හේතු වෙනවා. කොහොමද පිරිසුදු වෙන්නේ? තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකෙක් මුණ ගැහුණොත් එහෙම පින්වත්නි ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන් කෙනෙකුට අන්න ඒ කෙනාට ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ ශ්‍රවණය කරන්න ලැබෙන ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතය පිරිසුදු කරගන්න ඒ කෙනාට අවස්ථාවක් ලැබෙනවා. එයයි ශ්‍රේෂ්ඨත්වයට පත්වීම. සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවාණං සමතික්කමාය. ඒ විදිහට ජීවිතය පිරිසුදු වෙනකොට ශෝක වැළපීම් දුක් දුම්නස් දුරු වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට අඬ ආපු කී දෙනෙක් ශ්‍රද්ධාව ඇති කරගත්ත පින තිබුණු අය දුක් දුම්නස් දුරු කරගත්තද? පටාචාර බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට ගේ නූල් පොටක්වත් තිබුණේ නැහැ. සිහිය විකල් වෙලා තිබුණේ. කිසాగෞතමී තමන්ගේ මැරිච්ච දරුවා අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. කොච්චර දුකක් දුම්නසක් වින්දාද ඒ අය? දුක්ඛ දෝමනස්සානං සමතික්කමා ඒ දුක් දුම්නස් දුරු කරගත්තා බුදුරජාණන් වහන්සේව දැකලා. ඊළඟට ඥායස්ස අධිගමාය මගඵල අවබෝධය ඒ ධර්මාවබෝධය තමන්ගේ ජීවිත තුළ සැලසෙනවා. නිබ්බානස්ස සච්ච කිරියාය සියලු දුකින් නිදහස් වෙන්න
අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි මෙයයි දස්සනානුත්තරිය කියලා කියන්නේ. එතකොට පින්වත්නි අපිට මේ S2කින් දකින්න ලැබෙන දේවල් අතර ගොඩක් දේවල් දකින්න ලැබෙනවනේ. ඒ බොහෝ දේවල් අපේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ නැහැ. අපි S2කින් බොහෝ දේවල් දකින්නවා බලනවනේ බලන්න යනවා කමක් නැහැ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ කුමක්ද? ශ්‍රේෂ්ඨත්වයට පත් නොවීම පිණිස හේතු වෙන්නේ කුමක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවෙන් යුක්තව පැහැදීමෙන් යුක්තව යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් දකින්න ලැබුණොත් අන්න ඒ කෙනාගේ ජීවිතය ඒ දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. දුක් දුම්නස් දුරු කරගෙන හඬා වැළපීම් වලින් නිදහස් වෙලා අවබෝධ ඥානය ඇති කරගෙන නිවන අවබෝධ කර ගැනීම පිණිස ඒ කාරණාව හේතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශවණානුත්තරිය. මේ දස්සනානුත්තරිය කියන කාරණාව ලැබෙන කෙනාට තමයි පින්වත්නි ශවණානුත්තරිය කියන කාරණාවත් තමන්ගේ ජීවිතයට ලැබෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අපේ කන් දෙකෙන් අපිට අහන්න ලැබෙන දේවල් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර වෙලාවට අපි බෙර හඬ අහන්න යනවා. ඊළඟට වීණා හඬ අහන්න යනවා. නොයෙකුත් සංගීත අපි අහන්න යනවා. ඊළඟට නොයෙකුත් දේශනා අහන්න යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර අය ඉන්නවා කියනවා මිසදිටු මගට පිළිපන් ශ්‍රමණේකුගේ හෝ බ්‍රාහ්මණේකුගේ අවවාද අනුශාසන අහන්න යන අවස්ථා තියෙනවා කියනවා. මේ කන් දෙකෙන් ඇහෙන දේවල් තියෙනවනේ. නොයෙකුත් දේවල් අහන්න යන අවස්ථා නැද්ද? තියෙනවනේ. සින්දු වාදන ඊළඟට මේ වගේ නොයෙකුත් දේශන ඒ වගේ අහන්න යන අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ අහන්න යන දේවල් අතරින් බොහෝ දේවල් හීන වූ ලාමක වූ ග්‍රාම්‍ය වූ අනර්ථයේ පිණිස පවතින පෘථග්ජනයන්ටම අයිති දේවල්. ඒ දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිබ්බිදාය අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙන්නේ නැහැ කියනවා. එහෙම අහන හැම දෙයක්ම අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙනවා නම් අපි උපන්න දවසේ ඉඳලා අපේ කන් දෙකෙන් අහපු දේවල් වල හැටියට නේද මේ වෙනකොට කොච්චර අවබෝධයක් අපි ලබලා තියෙන්න ඕනදනේ? එහෙම අවබෝධයක් ලැබිලා තියෙනවද? නෑ පින්වත්නි. ඒකේ තේරුම තමයි අහන්න ලැබෙන හැම දෙයකින්ම අපේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ බොහෝ දේවල් මේ කියපු විදිහේ හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන්ට අයිති වූ අනර්ථ සහිත වූ දේවල් තමයි මේ ලෝකේ අහන්න ලැබෙන්නේ බොහෝ දේවල්. ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිබ්බිදාය අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙන්නේ නැහැ. න විරාගාය නොයල්ම පිණිස හේතු වෙන්නේ නැහැ. න නිරෝධාය එල්ම නිරුද්ධ වීම පිණිස හේතු වෙන්නේ නැහැ. න උපසමාය සංසිඳීම පිණිස හේතු වෙන්නේ නැහැ. න අභිඥාය අවබෝධ ඥානය දියුණු වීම පිණිස හේතු වෙන්නේ නැහැ. විශේෂ ඥානයේ පිණිස. න සම්බෝධාය අවබෝධය පිණිස හේතු වෙන්නේ නැහැ. න නිබ්බානාය නිවන සාක්ෂාත් වීම පිණිස හේතු වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙකුට අවස්ථාව ලැබුණොත් පිහිටි ශ්‍රද්ධාවෙන් යුක්තව පිහිටි පැහැදීමෙන් යුක්තව බුදුරජාණන් වහන්සේගෙන් හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගෙන් තථාගත ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණොත් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක තමන්ගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්න හේතු වෙනවා කියලා කිව්වා. ශ්‍රද්ධාවන්ත කෙනෙකුට පැහැදීමක් ඇති කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. අන්නේ ධර්මය අහන්න ලැබීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්තානං විසුද්ධිය. සත්වයාගේ විසුද්ධිය පිණිස පිරිසුදුභාවයේ පිණිස හේතු වෙනවා. බලන්න පින්වත්නි ධර්මය අහනකොට ඒ ධර්ම ශ්‍රවණය තුළින් තමන්ගේ ජීවිතය පිරිසුදු වෙනවා කියනවා. ඇයි ඒ ධර්මයේ තුල කියලා දෙනවා පින්වත්නි තමන්ගේ ජීවිතය අපිරිසුදු වෙන විදිහ. අපිරිසුදු වෙන්න හේතු වෙන දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කියලා දෙනවා. ඒ විතරක් නෙමෙයි
ඒ අපිරිසුදු වෙන දේවල් බැහැර කරලා තමන්ගේ ජීවිතය පිරිසුදු කරගන්නේ කොහොමද කියලා ඒ ධර්මයේ තුල කියලා දෙනවා. ඒ නිසා යම් කෙනෙකුට ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන් කෙනෙකුට පැහැදීමක් ඇති කරගන්න පුළුවන් කෙනෙකුට තථාගතයන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණොත් අහන දේවල් අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්තානං විසුද්ධිය. ඒ කෙනාගේ ජීවිතය පිරිසුදු භාවයට පත් වෙනවා කියලා කිව්වා. ඒ වගේම ශෝක පරිද්දවාණං සමතික්කමාය. ශෝක වැළපීම් ඉක්මවා යෑම පිණිස ඒ ධර්ම ශ්‍රවණය හේතු වෙනවා කියලා දේශනා කළා. ධර්මය ඇහිම තුලින් ඒ ධර්මය පුරුදු කර ගැනීම තුලින් ඒ ධර්මයට අනුව කල්පනා කිරීම තුලින් ශෝක වැළපීම් දුරු කරගන්න පුළුවන්. තමන්ගේ හිතේ තියෙන ඒ ශෝකය වැළපීම දුරු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දුම්නස් දුරු කරගන්න පුළුවන්. මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා සැනසීම ලබාගත් දුක් දුම්නස් දුරු කරගත්ත දෙවියන්ගේ මිනිසුන්ගේ ප්‍රමාණය මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. එතකොට අද වෙලා තියෙන්නේ මොකද්ද? අද බොහෝ දෙනෙකුට වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මේ ධර්මයේ අහලා දුක් දුම්නස් වලින් තමන්ගේ හිත නිදහස් කරගන්න තමන්ට පුළුවන් කමක් නැහැ. තමන්ට දක්ෂතාවයක් නැහැ. ඒ සඳහා සිහිය නුවණ පිහිටවන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් මිනිස්සු අසරණයි අද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි මේ විදිහේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණොත් දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය. අවබෝධ ඥානෙ ඇති වෙනවා. අවබෝධ ඥානෙ ඇති වෙනවා. නිබ්බානස්ස සච්චිකිරියාය. ඒ අවබෝධ ඥානෙ ඇතිවීම නිවන සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. පින්වත්නි මේ ශාසනය කෙනෙකුට විවෘත වෙන්නේ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකෙක් මුණ ගැහිලා ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීමෙන් යම් කෙනෙකුගේ ජීවිතයට බුද්ධ ශාසනයක් විවර වෙන්නේ එක්කෝ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕනේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් මුණ ගැහෙන්න ඕනේ. ඒ විදිහට මුණ ගැහිලා තථාගත ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණොත් අන්නේ කෙනාගේ ජීවිතයට මේ බුද්ධ ශාසනය විවර වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේ මුණ ගැහෙන කෙනා ධර්මය අහන්න ලැබෙන කෙනා ශ්‍රද්ධාව උපදවා ගන්න සමර්ථයි නම් ඒකට පින තියෙනවා නම් සිහිය නුවණ උපදවා ගන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ ජීවිතය පිරිසුදු කරගන්න, දුක් දුම්නස් දුරු කරගන්න, අවබෝධ ඥානය ඇති කරගන්න. කෙලවරක් නොපෙනෙන ඉපදෙන මැරෙන සංසාරයක දුක් දුම්නස් විඳිමින් මේ ගමන් කරපු මේ දුක්ඛිත සසර ගමන අවසන් කරන්න ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙකුට ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන් කෙනෙකුට තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් මුණ ගැහුණොත් ඒක දැකීම අතර ශ්‍රේෂ්ඨත්වයට පත් කරන කාරණාවක්. ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණොත් ඒ කාරණාව ශ්‍රවණය කිරීම අතර තමන්ගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කරන කාරණාව. ඒ වගේම පින්වත්නි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන තුන්වෙනි කාරණාව. ඒ තමයි ලාභානුත්තරිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි අපේ ජීවිතයට නොයෙකුත් දේවල් ලැබෙනවා. ඒ තමයි කියනවා සමහර අයට දරුවෝ ලැබෙනවා කියලා කියනවා. බොහෝ සතුටු වෙනවා දරුවෝ ලැබෙනකොට. ඊළඟට සමහර අයට හොඳ බිරිඳක් ලැබෙනවා. හොඳ ස්වාමියෙක් ලැබෙනවා. ඊළඟට ධනය ලැබෙනවා. ඊළඟට මේ ජීවිතයේ උස් පහත් දේවල් බොහෝ දේවල් ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර අයට නොයෙකුත් මත දරන අය මුණ ගැහිලා ඒ අයගේ මත කෙරෙහි තමන්ගේ හිතේ පැහැදීමක් ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ විදිහට අපේ ජීවිතයට බොහෝ දේවල් ලැබෙනවා.
කල්පනා කරලා බලන්නකෝ දැන් අපි හැමෝටම මේ මනුස්ස ලෝකයේ උපන්නට පස්සේ විවිධාකාර දේවල් ලැබිලා නැද්ද? ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ ලැබෙන දේවල් අතර බොහෝමයක් දේවල් දේශනා කරනවා හීනයි. ගම්මන් ග්‍රාම්‍යයි පෝතුජ්ජනිකං පෘථග්ජන භාවයට අයිති. ඒ වගේම අනරියන් අනාර්යයි ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන දේවල් නෙමෙයි අනාර්ය වූ දේවල් අනත්ත් සංහිතං බොහෝ දේවල් අනර්ථය පිණිස අයහපත පිණිස හේතු වෙන දේවල්. ඒ වගේම කියනවා ඒ ලැබෙන බොහෝ දේවල් නිබ්බිදාය අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙන්නේ නැහැ කියනවා. බලන්නකො අපේ ජීවිතේට ලැබිච්ච දේවල් වලින් මොන දේද අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු උනේ කියලා. දුක දුම්නස ඇතිවීම පිණිසම අනවබෝධයේ පිණිසම හේතු වුණා මිසක් ඇලීම් බැඳීම් ගැටීම් එක්ක මේ සසරේ යෑම පිණිස මේ දේවල් මුල් කරගෙන හේතු සකස් වුණා මිසක් අවබෝධයෙන් කලකිරීම පිණිස අපිට ලැබිච්ච දේවල් වලින් උපකාර වුණේ කීයෙන් කීයද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිබ්බිදාය අවබෝධයෙන් කලකිරීම පිණිස ලැබිච්ච දේවල් බොහෝමයක් හේතුුනේ නැහැ කියනවා. විරාගාය ඇල්ම දුරු වීම පිණිස ඒ දේවල් හේතුුනේ නැහැ කියනවා. නිරෝධාය ඇල්ම නිරුද්ධ වීම පිණිස ඒ දේවල් හේතු වෙන්නේ නැහැ කියනවා. උපසමාය සංසිඳීම පිණිස ලැබිච්ච ගොඩාක් දේවල් වලින් අපේ ජීවිතේ කැළඹුණා. සංසිඳුනේ නැහැ. ඊළඟට අභිඥාය විශේෂ ඥානෙ ඇතිවීම පිණිස හේතුුනේ නැහැ. සම්බෝධාය අවබෝධයේ දියුණු වීම පිණිස හේතුුනේ නැහැ. නිබ්බානාය සංවත්තති නිවන පිණිස ඒ දේවල් හේතුුනේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් පින්වත් මහණෙනි යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ වගේම ධර්මයේ කෙරෙහි ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවක් උපදීද අන්න බලන්න. යම් කෙනෙකුට ශ්‍රද්ධා ලාභය ලැබෙයිද අන්න ඒ ශ්‍රද්ධා ලාභය ලැබුණොත් තමන්ගේ ජීවිතයට ලැබුණ දේවල් අතර ඒ ශ්‍රද්ධා ලාභය ශ්‍රේෂ්ඨ වෙනවා කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි පිහිටි ශ්‍රද්ධාවෙන් යුක්තව පිහිටි ප්‍රේමයෙන් යුක්තව නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තව බලවත් පැහැදීමෙන් යුක්තව යම් කෙනෙක් ශ්‍රද්ධාව ලබයිද එය ලබන දේවල් අතර ශ්‍රේෂ්ඨ වූ දෙයකි. අන්න බලන්න. කෙනෙකුගේ ජීවිතයට ශ්‍රද්ධාව ලැබුණොත් ඒ ලැබෙන ශ්‍රද්ධාව තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්තානං විසුද්ධිය. ඒ ශ්‍රද්ධාව තමන්ගේ ජීවිතය පිරිසුදු වීම පිණිස හේතු වෙනවා. ඒ වගේම ශෝක පරිද්දවාණං සමතික්කමාය. ශෝක වැළපීම් ඉක්මවා යෑම පිණිස ඒ උපදින ශ්‍රද්ධාව ලැබෙන ශ්‍රද්ධාව හේතු වෙනවා. සද්ධා ප්‍රතිලාභය කියලා කියේ සද්ධා පටිලාභෝ. සද්ධාව ලැබීම ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධා සම්පදා කියලා. මේ ශ්‍රද්ධාව සම්පතක් ලැබීමක් කියලා දේශනා කරන නිසා පින්වත්නි මේ යම් කෙනෙකුගේ ජීවිතයේ ශ්‍රද්ධාව උපදිනවා කියලා කියන්නේ ඒක සුළුපටු දෙයක් නෙවෙයි. ශ්‍රද්ධාවන්ත කෙනා දුගතිය යන්නේ නැහැ කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යම් කෙනෙකුට සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් තථාගතයන් වහන්සේ කෙරෙහි, තථාගත ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි, තථාගත ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි යම් කෙනෙකුට ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තිබුණොත් ඒක නම් මරණින් මත්තේ දුගතිය යන්නේ. ශ්‍රද්ධාව කියන්නේ මහ පුදුම දෙයක් පින්වත්නි. දුක්ඛ දෝමනස්සාන සමතික්කමාය. දුක් දෝමනස් දුරු වෙලා යනවා. නැති වෙලා යනවා. ඊළඟට කියනවා ඥායස්ස අධිගමාය. විශේෂ ඥානෙ උපදිනවා. නිබ්බානස්ස සච්චි කිරියාය. නිවන පිණිස හේතු වෙනවා. ශ්‍රද්ධාව උපදවාගෙන මේ ශාසනයට ඇතුල් වෙන ශ්‍රාවකයා ඒ ශ්‍රද්ධාව පරිපූර්ණත්වයට පත්වීමෙන් සියලු දුකින් නිදහස් වෙනවා පින්වත්නි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරවෙනි කාරණාව අපේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන ඒ තමයි සික්ඛානුත්තරිය. දැන් මතකද කරුණු තුනක් අපි ඉගෙන ගත්තා. පළවෙනි එක දස්සනානුත්තරිය. ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන් කෙනෙකුට බුදුරජාණන් වහන්සේව හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් දකින්න ලැබුණොත්
එයාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා කිව්වා. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව සවනානුත්තරිය. ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. ඒ කාරණාව ඒ කෙනාගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කිව්වා. ඊළඟට අපේ ජීවිතයට ලැබෙන දේවල් අතර ශ්‍රද්ධාලාභය ලැබුණොත් එහෙම යම් කෙනෙකුට පුළුවන්කම ලැබුණොත් තමන්ගේ හිත තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්න. අන්න ඒ ලැබීම ශ්‍රද්ධාලාභය තමන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කිව්වා. තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව තමයි සික්ඛානුත්තරිය. හික්මෙන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වීම. අපි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ නොයෙකුත් දේවල් හික්මෙනවා. ඉගෙන ගන්නවා, පුරුදු කරනවා. ඒ තමයි හස්ත ශිල්පය. ගොඩක් අය පුරුදු කරනවා කියලා කියනවා. අලියැත්තු එක්ක අලියැත්තු හීලෑ කරන්න, අලියැත්තු එක්ක කටයුතු කරන්න. මේ වගේ දේවල් පුරුදු වෙනවා, හික්මෙනවා හස්ත ශිල්පය. ඊළඟට අශ්ව ශිල්පය. අශ්වයන් එක්ක කටයුතු කරන්න, අශ්වයන් හීලෑ කරන්න, ඒ අයත් එක්ක කටයුතු කරන්න පුරුදු වෙනවා. ඊළඟට රත ශිල්පය, රත පදවන්න ඉගෙන ගන්නවා. ධනු ශිල්පය, දුනු ඊතල වලින් විදින්න, අවි ආයුධත් එක්ක කටයුතු කරන්න ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි මේ වගේ නොයෙකුත් දේවල් දැන් අපිත් ඉගෙනගෙන තියෙනවනේ නේ. අපිත් උපන්නට පස්සේ මේ ජීවිතේ අපිට කියන්නේම කොහොමද? හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරපල්ලා පුතේ. නේද? එහෙමනේ කියන්නේ. අපිට බහත් තේරෙන කාලේ ඉඳලම කියන්නේ ඉගෙන ගනින්න. ඉගෙනගෙන හොඳ රස්සාවක් කරපල්ලා ජීවිතේ සුවපත් කරගනින්න. එහෙම නෙවෙයිද කියන්නේ? එහෙම තමයි කියන්නේ. ඒ ඉගෙන ගන්න ගොඩාක් දේවල් මෙලොවට විතරයි පින්වත්නි. ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවද? දැන් කල්පනා කරලා බලන්න සමහර අය ඉන්නවා තමන් ඉගෙන ගන්න දේ පාවිච්චි කරනවා සත්ව වර්ගයාම විනාශ කරන්න. එහෙම නැද්ද? දැන් ඔබ හිතලා බලන්න දැන් මේ ලෝකේ තියෙනවා නොයෙකුත් න්‍යෂ්ටික ආයුධ. ඒව හදන්න පුළුවන්ද නුවණක්, ඒ කියන්නේ මේ බුද්ධියක් නැති අයට? නුගත් අයට පුළුවන්ද? නෑ. ඒව මේ වර්තමානයේ තියෙන අනවබෝධයෙන් යුක්ත මිත්‍යා අධ්‍යාපන රටාවක ඉගෙනගෙන, ඒ කියන්නේ ගුණධර්ම නැතුව අසත්පුරුෂ විදිහටනේ මේ දේවල් ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගැනීමක් තුල ගොඩනගන දැනුමක ප්‍රතිඵල. සත්ව වර්ගය විනාශය පිණිස හදන දේවල් නැද්ද? තියෙනවා. ඒවා සමහර අය කරන්නේ බොහොම උගත් අය. ඒ සඳහා කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ වියදම් කරනවා. ඒ දේවල් වලින් ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවද? පත් වෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපිට මේ ජීවිතේ බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. ඒ ඉගෙන ගන්න ලැබෙන බොහෝ දේවල් හීනයි, ග්‍රාම්‍යයි, හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ පෘථග්ජන භාවයෙන් යුක්තයි. අනරියෝ අනත්ත සංහිතෝ අනාර්යයි. අර්ථය පිණිස පවතින්නේ නැහැ, යහපත පිණිස පිණිස. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවබෝධයෙන් කලකිරීම පිණිස, නොයල්ම පිණිස, යල්ම නිරුද්ධ වීම පිණිස, විශේෂ අවබෝධය පිණිස, නිවන පිණිස හේතු වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නමුත් පින්වත් මහණෙනි, යම් කෙනෙකුට තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද මේ ධර්ම විනය තුල, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්ම විනය තුල හික්මෙන්න ලැබුණොත්, අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ කියන්නේ අදි සීලයෙහි හික්මෙන්න ලැබුණොත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි සීලය තමන්ගේ ජීවිතයට පුරුදු කරගන්න ලැබුණොත්, ඊළඟට දේශනා කරනවා අදි චිත්තයෙහි හික්මෙන්න ලැබුණොත්, බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි සමාධිය වඩන්න ලැබුණොත්, ඊළඟට කියනවා අදි ප්‍රඥාවෙහි හික්මෙන්න ලැබුණොත්, ධර්ම අවබෝධයේ පිණිස උපකාර වන පරිදි ප්‍රඥාව උපදවා ගන්න, ඒ ප්‍රඥාව දියුණු කරගන්න ලැබුණොත්, අන්න ඒ කාරණාව සත්වයාගේ පිරිසුදුභාවය පිණිස සත්තානං විසුද්ධිය, සෝග පරිද්දවානං සමතික්කමාය, ශෝක වැළපීම් සමනයකට පත්වීම පිණිස, ඊළඟට දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, දුක් දොම්නස් දුරු වීම පිණිස ඥායස්ස අධිගමාය,
ඥානයේ ඉපදවීම පිණිස නිබ්බානස්ස සච්චි කිරියාවේ නිවන සාක්ෂාත් කිරීම පිණිස ඒක හේතු වෙනවා කියලා කිව්වා. එහෙනම් පින්වත්නි අපි මේ ඉගෙන ගන්න දේවල් කොයිතරම් දුරට අපේ ජීවිතයට උපකාර වෙනවාද කියලා දැනගෙන අපි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? එහෙම නැත්නම් ඒ ඉගෙන ගන්න දේම හරය කරගෙන ඒකම බදාගෙන ඒකටම ගැති වෙලා වාසය කරනවා. ඒක තමයි උතුම්ම කියලා හිතන් ඉන්නවා. දැන් සමහර අය ඉන්නවා ඒ වගේ නොයෙකුත් දේවල් නොයෙකුත් විෂයන් ඉගෙන ගන්නවා. මහා උගත් කියලා හිතන් ඉන්නේ. උපාධි ගන්නවා. ලොකු තනතුරු වලට එනවා. ඒ ඉගෙන ගන්න විෂය පරතරටම යන අය ඉන්නවා. ඒකම අල්ලගෙන වාද විවාද කර කර ඉන්නවා. හැබැයි ජීවිත අවබෝධයේ පිණිස පවතින දෙයක් ඒ අයගේ ජීවිතවලට සමීප වෙන්නේ නැහැ. තර්ක විතර්ක විතරයි. බලන්නකො බුද්ධිමත් කියන බොහෝ දෙනෙකුගේ ජීවිතවලට මොකද වෙලා තියෙන්නේ කියලා. ධර්මයේ ගැන කතා කරන්න ගියත් ඒ අය මොනවා හරි මිත්‍යා දෘෂ්ටි එක්ක තමයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිළිවෙලට ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ පුරුදු කිරීමක් නැහැ. හැමෝම නෙවෙයි බහුතරය. ඒ නිසා අපි මේ ඉගෙන ගන්න දේවල් අතර අපි පුරුදු කරන දේවල් අතර අපි හික්මන දේවල් අතර අග්‍ර වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම විනයෙහි මේ ප්‍රතිපදාවයි. අදි සීලය, අදි චිත්තය, අදි ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥාව වලින් යුක්ත මේ නිවන් මඟ ඉගෙන ගන්න කෙනෙකුට ලැබුණොත් ඒ නිවන් මගේ කෙනෙකුට හික්මෙන්න ලැබුණොත් පුරුදු කරන්න ලැබුණොත් අන්න ඒක සික්ඛානුත්තරීය බවට පත් වෙනවා. ඉගෙන ගන්න දේවල් අතර පුරුදු කරන හික්මෙන දේවල් අතර තමන්ගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන දෙයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කාලෙත් එහෙම හිටියා පින්වත්නි. නොයෙකුත් විද්‍යාවන් ඉගෙන ගත්ත අය හිටියා. නොයෙකුත් විද්‍යාවන්. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා වක්කලී කියලා තරුණෙක්. ඒ වක්කලී කියන තරුණයාට පුළුවන් කියලා කිව්වා ඒ කාලේ කෙනෙකුගේ හිස් කබලක් හරි නැත්තම් ඇට කැබැල්ලක් හරි ගෙනත් දුන්නොත් එහෙම මැරිලා ඉපදුන තැන කියන්න පුළුවන් කියලා කිව්වා. ඒ ඇට කැලල දිහා බලලා ඒ හිස් කබල දිහා බලලා ඒ කෙනා මැරුණට පස්සේ කොහෙද උපන්නේ කියලා කියන්න පුළුවන් තරම් නුවණක් එයාට ඒ දැනුමක් යම්කිසි විද්‍යාවක් එයා ප්‍රගුණ කරලා තිබුණා. එතකොට දවසක් මෙයාට මේ රහතන් වහන්සේ නමකගේ හිස් කබලක් ගෙනත් දුන්නා. පුළුවන්කමක් නැහැ හොයන්න. ඇයි ඒ? රහතන් වහන්සේ ආයේ මරණින් මත්තේ උපදින්නේ නැහනේ. නොපිහිටි විඥාණයෙන් පිරිනවම් පානවනේ. එතකොට මෙයා ඇහුවා කවුද මේ මට මේ කෙනාගේ උප්පත්තිය හොයාගන්න බෑ කියලා. අන්න මේ ශාසනය පැවිදි වුණා. ප්‍රතිපදාව පුරුදු කළා. තමනුත් නූපදින කෙනෙක් බවට පත් වුණා. සියලු දුක් දුම්නස් දුරු කළා. නිවන සාක්ෂාත් කළා. ඉපදින මැරෙන සසර දුකින් නිදහස් වුණා. ඒ කෙනාට මේ ශාසනයට ඇතුළු වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම විනය පුරුදු කරගන්න නොලැබුණා නම් ඒ ඉගෙනගත්ත විද්‍යාව යාට දුකින් නිදහස් වීම පිණිස හේතු වෙනවද? නැහැ පින්වත්නි. ඒ නිසා මෙලොව ජීවිතයේ සුවපත් කර ගැනීම පිණිස අපිට මෙලොව ජීවිතයේ සුව පහසුවෙන් වාසය කිරීම පිණිස අපි යම් යම් දේවල් ඉගෙන ගත්තට කමක් නැහැ. අපිට ඉගෙන ගන්න වෙනවා. මේ ලෝකේ අපි ජීවත් වෙනකොට. නමුත් අපි දැනගෙන ඉන්න ඕනේ ඒ ඉගෙන ගන්නා වූ දේවල් අපේ ජීවිතේට කොයිතරම් දුරට ප්‍රයෝජනවත් වෙනවද? කොතෙක්ද ඒ කාරණා අපිට උපකාර වෙන්නේ? කුමන අවස්ථාව දක්වාද කියන එක අපි හොඳට තේරුම් අරන් ඉන්න ඕනේ. ඒ හැම දෙයක්ම පින්වත්නි මෙලොවට විතරයි. මෙලොව ජීවිතයේ සුවපත් භාවයේ සැපවත් භාවයේ පිණිස විතරයි. ඒ දේවල් වලින් මේ ඉපදින මරණ සසර දුකට විසඳුමක් හොයන්න පුළුවන් කමක් නැහැ. දුක් දුම්නස් ඉක්මවා යන්න පුළුවන් කමක් එයින් ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් මේ අධ්‍යාපනය ලබන හැමෝම නොයෙකුත් ශිල්ප ක්‍රම ඉගෙන ගන්න හැමෝම දුකින් නිදහස් වෙන්න ඕනේ. නිවන සාක්ෂාත් කරන්න ඕනේ. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. සික්ඛානුත්තරීය ඉගෙන ගන්න හික්මෙන දේවල් අතරින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා නම් පත් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්ම විනය තුල යම් කෙනෙකුට ප්‍රතිපදාවේ යෙදෙන්න පුළුවන්කම ලැබුණොත් අන්න ඒ කාරණාව තුළින් තමන්ගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්න පුළුවන්. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පස්වෙනි කාරණාව. ඒ තමයි පාරිචර්යානුත්තරීය. උපස්ථාන කිරීම අතරින් තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වීම. දැන් අපි මේ ලෝකේ බොහෝ දෙනෙකුට උපස්ථාන කරනවානේ.
දැන් අපි දෙමව්පියන්ට උපස්ථාන කරනවා, ගුරුවරුන්ට උපස්ථාන කරනවා. ඒක අපේ ජීවිතේට බොහෝ පිං රැස් වෙන දෙයක්. ඒ විතරක් නෙවෙයි සමහර අය සමහර ආයතනවලනේ ආයතන ප්‍රධානීන්ට උපස්ථාන කරනවා. ඊළඟට දැසිදස්කම් කරු ආදීන් තමන්ගේ ස්වාමිවරුන්ට උපස්ථාන කරනවා. බැල මෙහෙවර කරන අය නැද්ද? දාසකම් කරන අය, වහල්කම් කරන අය නැද්ද? ඕන තරම් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ සමහර අය ඉන්නවා රජවරුන්ට උපස්ථාන කරනවා. බ්‍රාහ්මණයින්ට උපස්ථාන කරනවා. ගෘහපතයින්ට උපස්ථාන කරනවා. ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ට උපස්ථාන කරනවා. මිත්‍යා දෘෂ්ටික පෘථග්ජනයින්ට උපස්ථාන කරනවා. මේ ලෝකේ නොයෙකුත් උපස්ථාන කිරීම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ උපස්ථාන කිරීම අතර බොහෝ උපස්ථාන කිරීම තමන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නේ කියලා කිව්වා. ඒ උපස්ථාන කිරීම අතරින් බොහෝ උපස්ථාන කිරීම අපේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නේ කිව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් පිහිටි ශ්‍රද්ධාවෙන් පිහිටි පැහැදීමෙන් යුක්තව තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයෙකුට උපස්ථාන කළොත් එහෙම අන්න ඒ කාරණාව තමන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත්වීම පිණිස හේතු වෙනවා කියලා කිව්වා. කොහොමද පින්වත්නි බුදුරජාණන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට උපස්ථාන කිරීම තුළ අපේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ? ඒ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේම දේශනා කළා මේ ලෝකයේ උපදින සත්වයන් අතර පාද නැති, ඒ වගේම දෙපා ඇති, සිව්පා ඇති, බහුපා ඇති, ඊළඟට රූපී, අරූපී, සංඤී, අසංඤී මේ යම්තාක් මේ ලෝකේ සත්තාවාස ඇද්ද? ඒ කියන්නේ සත්වයින් වාසය කරන යම්තාක් ලෝක ඇද්ද? ඒ සියලුම සත්වයින් අතර අග්‍ර වෙන්නේ කවුද? තථාගතෝ අග්ගමක්ඛායති. බුදුරජාණන් වහන්සේමයි තථාගතයන් වහන්සේමයි අග්‍ර වෙන්නේ. වෙන කවුරුත් අග්‍ර වෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකයේ වාසය කරන සියලුම සත්වයන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුක්තව යම් කෙනෙක් උපස්ථාන කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වූ තථාගතයන් වහන්සේ කෙරෙහි යම් කෙනෙක් පැහැදුනොත් ඒ කෙනාට අග්‍ර විපාක ලැබෙනවා. පුංචි දෙයක් දන් දුන්නත් පොඩි උපස්ථානයක් කළත් ඒකේ විපාකය මහත්ඵලයි මහානිසංසයි. බුදුරජාණන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට උපස්ථාන කරන කෙනෙකුට පින්වත්නි ධර්මය අහන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ උපස්ථාන කිරීම තුළ ධර්මය අහන්න අවස්ථාව ලැබෙන්නේ නැද්ද? දහම් කතාව ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට හෝ ශ්‍රාවක සංඝරත්නයට උපස්ථාන කරනකොට ආමිසයෙන් උපස්ථාන කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට පෙරලා ලැබෙන්නේ කුමක්ද? ධර්මයෙන් අනුග්‍රහ අනුශාසනා ලැබෙනවා. ධර්මානුශාසනා. දැන් බුදුරජාණන් වහන්සේට හෝ සංඝරත්නයට කෙනෙක් දම්පැන් පූජා කරලා උපස්ථාන කරනවා. එතකොට ඒ දානය පිළිගන්නා වූ ශාස්ත්‍රෝන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේලා ධර්මයෙන් අනුග්‍රහ කරන්නේ නැද්ද? ධර්මයේ කියලා දෙනවා, ධර්මයෙන් අනුග්‍රහ කරනවා, අනුශාසනා කරනවා. ඒ වගේම තමයි ඒ කරන උපස්ථානය තුළින් තමන්ට විශාල පිනක් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ ජීවිතේට විශාල පිනක් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමෙන් රැස්වන පින මෙපමණයි කියලා කියන්න බෑ. ශ්‍රාවක සංඝරත්නයට උපස්ථාන කිරීමෙන් රැස්වන පින ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය මේ ලෝකේ අනුත්තරයි කියලා කිව්වා, ශ්‍රේෂ්ඨයි කියලා කිව්වා. ඒ නිසා පින්වත්නි යම් කෙනෙකුට මේ ලෝකයේ පුද්ගලයන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න අවස්ථාවක් ලැබුණොත් යම් කෙනෙකුට මේ ලෝකයේ යම්තාක් පිරිස් ඇද්ද ඒ පිරිස් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට උපස්ථාන කරන්න අවස්ථාවක් ලැබුණොත් එය උපස්ථාන කිරීම අතර අග්‍ර වෙනවා, ශ්‍රේෂ්ඨ වෙනවා. අවබෝධයෙන් කලකිරීම පිණිස, නොයල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, විශේෂ ඥානය පිණිස, නිවන පිණිස ඒ කාරණාව හේතු වෙනවා. ඊළඟට තමන්ගේ ජීවිතය සංසිඳුවා ගැනීම පිණිස, දුක් දුම්නස් දුරු කර ගැනීම පිණිස, නිවන පිණිස ඒ කාරණාව හේතු වෙනවා.
ඒ තමයි පාරිචර්යානුත්තරිය. උපස්ථාන කිරීම වලින් තමන්ගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත්වීම. දැන් අද පින්වත්නි අපිට උපස්ථාන කරන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. අපිට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධාතුන් වහන්සේලාට උපස්ථාන කරන්න පුළුවන්. ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදපු සෑරජාණන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ සෑරජාණන් වහන්සේලාට උපස්ථාන කරන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලබන මොහොතේ සෙවණ සැලසූ ඒ බෝධීන් වහන්සේ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෝධීන් වහන්සේලාට අප උපස්ථාන කරන්න පුළුවන්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේලා වැඩ සිටිනවා. අප උපස්ථාන කරන්න පුළුවන්. ඒ කියන්නේ වන්දනාමාන කරන්න පුළුවන්. දානය පූජා කරන්න පුළුවන්. ගිලම්පස පූජා කරන්න පුළුවන්. ශ්‍රද්ධාව නැති කෙනෙකුට නම් ඉතින් බොහෝ ප්‍රශ්න උපදිනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අද උපස්ථාන කරනකොට ඒ ශ්‍රද්ධාව නැතිකම නිසා මේ කියපු අනුත්තරීය කරුණු තමන්ගේ ජීවිතයට පුරුදු කරගෙන ජීවිතේ ශ්‍රේෂ්ඨ කරගන්න පින්වත්නි ශ්‍රද්ධා ලාභය කියන දේ බොහෝ උපකාර වෙනවා. ශ්‍රද්ධාවන්තයට තමයි මේ ශාසනයේ ඵල ලබන්න පුළුවන්. ඒ කියන්නේ පින් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ශ්‍රද්ධාව තිබුණොත්. අකුසල් ප්‍රහාණය කරලා කුසල් වඩන්න පුළුවන්කම ලැබෙන්නේ. නිවන පිණිස ධර්මාවබෝධය පිණිස මාර්ග ප්‍රතිපදාව දියුණු කරන්න පුළුවන්කම ලැබෙන්නේ ශ්‍රද්ධාවන්තයාටයි. ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාට. එහෙම නැතුව මේ පඬිතකම් දොඩවන මිත්‍යා දෘෂ්ටි කරපින්නාගත් අවිද්‍යාවෙන් මෝහයෙන් යුක්තවම කටයුතු කරන කෙනාට නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තර්කයට නෙවෙයිනි ගැලපෙන්න පින්වත්නි. දැන් ගොඩාක් අය මේ දේවල් සම්බන්ධයෙන් තර්ක කරනවානේ. වාද විවාද කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අතක්කාවචරයි. තර්කයට ගෝචර වෙන්නේ නැහැ. සියුම් නුවණකින් අවබෝධ කරන්න තියෙන දෙයක්. සියුම් නුවණක් තියෙන ප්‍රඥාවන්ත කෙනා තමයි මේ ධර්මය අවබෝධ කරන්නේ. ඒ වගේම පින්වත්නි ශ්‍රාවක සංඝ රත්නයටත් ඔබට උපස්ථාන කරන්න පුළුවන්. සංඝ රත්නයේ කෙරෙහි උපස්ථාන කරලා බොහෝ පින් රැස් කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. කල්පනා කරලා බලන්න සංඝයාට උපස්ථාන කරන්න අද දෙව්ලොව අවස්ථාව නැහැ. සංඝයාට උපස්ථාන කරන්න අද බඹලොව අවස්ථාව නැහැ. ධාතුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට වගේ උපස්ථාන කරන්න පුළුවන්. දෙව්ලොව බඹලොව බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. නමුත් සංඝයාට උපස්ථාන කරනවා නම් දෙවිවරුන්ටත් අද මනුලොවට එන්න වෙනවා. බ්‍රහ්මයින්ටත් අද මනුලොවට එන්න වෙනවා. මනුලොව සිටින ඔබට කොයිතරම් වාසනාවක් තියෙනවද? බුදුරජාණන් වහන්සේගේ සංඝයා උදෙසා ඒ සංඝ රත්නය මුල් කරගෙන අප උපස්ථාන කරන්න පුළුවන්කම තියෙනවා. දම්පැන් පුදන්න පුළුවන්. බේතේත් ගිලන්පස ආදියෙන් උපස්ථාන කරන්න පුළුවන්. කුටි සෙනසුන් හදලා පූජා කරන්න පුළුවන්. නේද? නොයෙකුත් ආකාරයට අප උපස්ථාන කරන්න පුළුවන්. අන්න ඒ විදිහට ඒ කරන උපස්ථානය යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට හෝ ශ්‍රාවක සංඝ රත්නයට උපස්ථාන කළොත් ඒ උපස්ථානය ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි පාරිචර්යානුත්තරිය. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන 6 වෙනි අනුත්තරීය කාරණාව. ඒ තමයි කියනවා අනුස්සතානුත්තරිය. සිහි කිරීම අතර මෙනෙහි කිරීම අතර ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන කාරණාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්නවා කියනවා සමහර අය තමන්ට ලැබෙන ලාභය පිළිබඳව සිහි කරනවා කියනවා. තමන්ට ලැබිලා තියෙන දේවල් දැන් සමහර අය සිහි කරනවා මගේ දරුවෝ මෙහිමයි, ඊළඟට මගේ බිරිඳ මෙහිමයි, මගේ සහෝදර සහෝදරියෝ, මට ඉන්න යාළුවෝ, ඥාති පරිවාර සම්පත්තිය, මගේ ධනය, ඉඩකඩම්, දීපල කියලා මේ විදිහට තමන්ට ලැබිලා තියෙන දේවල් ගැන සිහි කරන්නේ නැද්ද? සිහි කරනවා. ඊළඟට සමහර අය ඉන්නවා තමන්ගේ දැනුම ගැන සිහි කරනවා. නොයෙකුත් විදිහට මෙන්න මේ ආකාරයට සිහි කරන්නා වූ දේවල් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සිහි කරන බොහෝ දේවල් කල්පනා කරලා බලන්න මේ ලෝකේ ජීවත් වෙන ඒ බොහෝ දෙනෙක් සිහි කරන ඒ බොහෝ දේවල් හීනයි කියලා කියනවා.
ග්‍රාම්‍යයි. ඒ වගේම තමයි පෘථග්ජන වූ දේවල්. අනර්ථයේ පිණිස පවතින දේවල්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවබෝධයෙන් කලකිරීම පිණිස, ඇල්ම දුරු වීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, ඊළඟට ජීවිතයේ සංසිඳීම පිණිස, අවබෝධඥානය දියුණු වීම පිණිස, නිවන පිණිස මේ සිහි කිරීම හේතු වෙන්නේ නැහැ. දැන් හිතලා බලන්න ඕනේ යම් කෙනෙක් තමන්ගේ බිරිඳ ගැන, ස්වාමියා ගැන, දරුවෝ ගැන සිහි කර කර ඉන්නවා. ඒකෙන්ම සතුටු වෙවි ඉන්නවා. ඒ සිහි කිරීම නිවන පිණිස හේතු වෙනවද? නැහැ. ඊළඟට යම් කෙනෙක් ඉන්නවා තමන්ගේ ඉඩකඩම්, භවභෝග සම්පත් ගැන සිහි කර කර ඉන්නවා. ඒක නිවන පිණිස හේතු වෙනවද? ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න හේතු වෙනවද? නැහැ. ඊළඟට තමන්ගේ පරිවාර සම්පත්තිය ගැන, තමන්ගේ දැනුම ගැන, මේ දේවල් ගැන හිත ඉන්නවා. ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව, පැහැදීමෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනවා. ඒ වගේම යමෙක් ධර්මයේ ගැන සිහි කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් ඉන්නවා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන සිහි කරනවා. ඒ කියන්නේ පින්වත්නි යම් කෙනෙක් ඉන්නවා බුද්ධානුස්සතිය වඩනවා. තමන් සරණ යන්නට යෙදුණු ශාස්ත්‍රෝන් වහන්සේ ගැන, බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ගැන සිහි කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන සිහි කරනවා. ඒ කියන්නේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ සිහි කිරීම. යම් කෙනෙක් තථාගතයන් වහන්සේව සිහි කරයිද? තථාගත ශ්‍රී සද්ධර්මයේ සිහි කරයිද? ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සිහි කරයිද? අන්න ඒ සිහි කිරීම සත්තානං විසුද්ධිය. සත්වයාගේ පිරිසුදු වීම පිණිස හේතු වෙනවා කියලා කිව්වා. ඊළඟට ශෝක පරිද්දවාණං සමතික්කමාය. ශෝක වැළපීම් වලින් නිදහස් වීම පිණිස ඒක හේතු වෙනවා කියලා කිව්වා. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දොම්නස් වලින් දුරු වීම පිණිස, නිදහස් වීම පිණිස හේතු වෙනවා කියලා කිව්වා. ඥායස්ස අධිගමාය. නුවණ, අවබෝධය ඇතිවීම පිණිස ඒ කාරණාව හේතු වෙනවා. නිබ්බානස්ස සච්ච කිරියාය. නිවන සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන හිතනකොට ඒ කොහොමද පින්වත්නි? තමන් තුළ ශ්‍රද්ධාව දියුණු වෙනවා. පැහැදීම දියුණු වෙනවා. ධර්මයේ ගැන සිහි කරනකොට ඒ ධර්මයේ පුරුදු කරන්න කැමැත්ත, ආශාව ඇති වෙනවා. අකුසල් දුරු වෙනවා, කුසල් වැඩෙනවා. මගපලලාභී සංඝ රත්නය ගැන සිහි කරනකොට ඒ ධර්මයේ තමන්ගේ ජීවිත තුළ අත්දකපු ශ්‍රාවකයන් වහන්සේලා ගැන සිහි කරනකොට තමන්ට දුක් දුම්නස් නැති කරගන්න ජීවිතයක් ඇති කර ගැනීම පිණිස කැමැත්ත උපදිනවා. මේ විදිහට පින්වත්නි තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා සිහි කිරීම අතර යම් කෙනෙක් තෙරුවන් ගුණ සිහි කිරීම, තිසරණේ සිහි කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ විදිහට දකින දේවල් අතර තථාගතයන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රද්ධාවෙන් යුක්තව දකින්න ලැබුණොත් අන්න ඒ කෙනාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. අහන දේවල් අතර ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණොත් ඒ කෙනාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ඊළඟට ලැබෙන දේවල් අතර ශ්‍රද්ධාලාභය කෙනෙකුගේ ජීවිතයට ලැබුණොත් ඒ කෙනාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ඊළඟට දේශනා කළා හික්මන දේවල් අතර යම් කෙනෙක් මේ ධර්ම විනය තුල හික්මුණොත් එයාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි උපස්ථාන කරනකොට තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයෙකුට, ශ්‍රාවකයන් වහන්සේලාට උපස්ථාන කරන්න ලැබුණොත් එයාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ඒ වගේම මෙනෙහි කිරීම අතර යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන මෙනෙහි කරන්න ලැබුණොත් ඒ කෙනාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ කියන අනුත්තරීය කරුණ වලින් යුක්තව යම් කෙනෙක් වාසය කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා එයා අප්‍රමාදය මුල් කරගෙන සතුටු වෙන කෙනෙක් කියලා කිව්වා. අප්‍රමාදය මුල් කරගෙන සතුටු වෙන කෙනෙක් කියලා කිව්වා.
දැන් මේ ශාසනය තුල ප්‍රමාදය අප්‍රමාදය කියලා දෙකක් කතා කරනවානේ. බොහෝ දෙනෙක් අප්‍රමාදය ඇති කරගෙන වාසය කරන්න කැමතියි. හැබැයි කොහොමද අප්‍රමාදී වෙන්නේ කියලා දන්නේ නැහැ. ඔන්න මේ කරුණු 6 ඇති කරගන්න පුළුවන් නම් ඔබ අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට දේශනා කළ මේ කරුණු 6 තියෙනවා නම් අවස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තයි කියලා කිව්වයි කෙනා. එහෙනම් ඒ කෙනා ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා අප්‍රමාදයෙන් යුක්ත අවස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත සීල සංවරයෙන් යුක්ත මේ ශ්‍රාවකයා දුක නිරුද්ධ වෙනවා නම් යම් තැනක ඒ කොතනද? අමා මහ නිවන. අන්න ඒ අමා මහ නිවන කරා නිසි කාලයට ගමන් කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ අමා මහ නිවන අවබෝධ කර ගැනීම පිණිස සියලු දුකින් නිදහස් වීම පිණිස මේ කරුණ උපකාර වෙනවා. නිසි කලට අමා මහ නිවන කරා ගමන් කරනවා කියලා කිව්වා. ඒ නිසා පින්වත්නි මේ අනුත්තරීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අනුත්තරීය කරුණු 6 අපිට ඒකාන්තයෙන්ම ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වීම පිණිස හේතු වෙනවා. දුකින් නිදහස් වීම පිණිස අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු උපකාර වෙනවා. ඒ නිසා අපේ ජීවිතේටත් මේ කරුණු ටික ටික ඉගෙනගෙන අපි පුරුදු කරගන්න ඕනේ. ඉතින් අපි හැම දිනාටමත් මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතය තුළ මේ අනුත්තරීය කරුණු පුරුදු කරගෙන අපේ ජීවිතද ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්න වාසනාව ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අපටද අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින ලක්විරු දායකත්ව ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයේ දරන්නේ අංක 88 AVC පාර දෙනියවත්ත කලේගාන ගාල්ල යන ලිපිනයේ පදිංචි දැනට සයිප්‍රස්හි සේවයේ නියුතු පින්වත් යෝඩී දිස්නා ප්‍රියන්තිකා මහත්මිය විසින් ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කරලා තියෙනවා තමන්ගේ ආදරණීය මෑණියන් වන එස් චන්ද්‍රාවතී මෑණියන්ගේ 2022 4/14 වන දිනට එනම් අද දිනට යෙදී තිබෙන 79 වන ජන්මදිනය නිමිත්තෙන් ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා කියන අදහසින් සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසයි මෙම ධර්ම දේශනාවට දායකත්වයේ දැරීමෙන් උතුම් ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් එක් රැස් කරගන්නට යෙදුනේ. ඒ නිසා පින්වත්නි අපි මුලින්ම රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියෝ මේ පින දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද දියුණු කරගනිත්වා. ඒ දෙවියන්ගේ ධාර්මික රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය මේ පින්වත් හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර අතිපූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට එකසේ අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පිනත් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අද දිනට 79 වන ජන්මදිනයේ යෙදී තිබෙන එස් චන්ද්‍රාවතී මෑණියන්ට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ සැලසේවා. සුවසේ පින්දහම් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන්
කලේගාන ශ්‍රී නාගරුක්කාරාම විහාරස්ථානයේ වැඩ සිටින විජේරිය ශ්‍රී සද්ධානන්ද නායක ස්වාමින් වහන්සේට 100 අනුමෝදන් වෙත්වා. ඒ වගේම නාවුල පොබ්බිටිය විහාරස්ථානයේ වැඩ සිටින ධම්මසිරි නායක ස්වාමින් වහන්සේට මේ රැස් කළ පින 100 අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පුණ්‍ය අනුමෝදනාවෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සුවසේ පින්දහම් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මිය පරලොව යන්නට යෙදුන යෝඩී ශ්‍රියානී මහත්මිය, යෝඩී ලක්ෂ්මන් මහතා, කේඩී ධර්මපාල මහතා, යෝඩී යුරානී මහත්මිය යන ඒ පින්වත් හැම දිනාටම මේ පින 100 අනුමෝදන් වෙත්වා. අද දින මෙම ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයේ දරන දිස්නා ප්‍රියන්තිකා මහත්මිය නමින් ඒ පවුලේ හැම දිනාම නමින් මේ ජීවිතයේදී අනන්ත සසර පුරාවටත් මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, ආයු වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. ඒ හැම දිනාටමත් වහවහාම සසර දුකින් නිදහස් වීම පිණිසම මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා ඇතුළු දූ දරු මුණුපුරු මිනිපිරියන්ට මේ සියලු පින් 100 අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණයේ සැලසේවා. සුවසේ පින්දහම් රැස් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වී සිටින ලංකාවාසී ලෝවාසී සියලු දෙනාටම මේ පින 100 අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. වහවහාම සසර දුකින් නිදහස් වීම පිණිසම මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දින ලක්විරු දායකත්ව ධර්මදේශනාව වෙනුවෙන් දායකත්වයේ දරන යෝඩී දිස්නා ප්‍රියන්තිකා මහත්මියටත් ඒ පවුලේ සෑම සියලු දෙනාටමත් උදව් උපකාර කළ සියලු දෙනාටමත් මේ පින 100 අනුමෝදන් වෙත්වා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ සැලසේවා. කරන කියන ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සුවසේ පින්දහම් රැස් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනාව භාවනා සපවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූ පුතුන්ටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් අද දින ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුන පින්වත් හැම දෙනාටමත් මේ පින 100 අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණයේ සැලසේවා. සුවසේ තව තවත් පින්දහම් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හැම දිනාටම මේ ධර්ම දානමය පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරු දායකත්ව ධර්මදේශනය